උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා හෙට්ටිපොළ මකුල්වැව පදිංචි ජයසේන වික්‍රමසිංහ මහතා සහ ලලිතා කොටුආරච්චි මහත්මිය යන දෙමාපියන් විසින් රණුක ලක්මිනී සහ තරිඳු යන දූපුතුන්ගේ ජන්මදින නිමිති කොටගෙන මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් ලොව පවතිවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් ලොව පවතිවා. දේශක ස්වාමින් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. දායකත්වයේ දරුවා යහපත් මිනිසුන් ලෙස ලොවට දායාද කළ මියගිය දෙමාපියන්ටත් ඥාතීන්ටත් ඉපිද ඇති භවයක සද්ධර්මය හමු වී දුකින් මිදීමට මෙම පුණ්‍ය කර්මය උපකාර වේවා. අපගේ දරුවන්ටත් අපටත් ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ සියලු ලෝකවාසීන්ටත් ජීවිතය තුළ නිවී සැනසීම සඳහා ධර්මාවබෝධය ලැබේවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී චිරජීවනයේ සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස ච දේශනා අලං වායමිතුං තත් අත්තකාමේන ජන්තුනාති. අද මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛව සිටින ලංකාවාසී ලෝකවාසී නරඹනු ලබන සදහැපර පින්නතුනි, අනුග්‍රහක බෞතුන්ගේ ඉල්ලීමේ සඳහන් වෙනවා අලුතින් සවන් දෙන කෙනෙකුට උනත් තේරුම් ගන්නට ගැළපෙන ආකාරයේ ධර්මානුශාසනාවක් කරනවා නම් හොඳයි කියලා. ඒ අනුව අපි සරල කරුණකින් පටන් අරගෙන සංකීර්ණ කරුණක් දක්වා මේ ධර්මයේ පැයක් තුළ ගලපන්න සෝදානම් වෙන්නේ. මෙහිදී අප මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. මව්පිය පරපුරෙන් පාසල් අධ්‍යාපනයෙන් දහම් පාසල් අධ්‍යාපනයෙන් කිසියම් ආකාරයක අපව සුචරිතයකට ලක් කරනවා, අපට කිසියම් මාර්ගයක් පෙන්වා දෙනවා. මේක මා දකින්නේ පුද්ගල සංවරයේ විදිහට. නමුත් ආපහු මුලට ගොස් බැලුවොත් මේ සංවරය හෝ මේ බෞද්ධකම සදහම් අසා වැටහි ලබාගත් බෞද්ධකමක් නෙවෙයි. මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ ආගමික ජීවිතය සඳහා අවදි වෙන්න ඕන අපි කියලා. ඒ අවදි වීම සඳහා අවශ්‍ය පළවෙනි කාරණය සුතමේ ප්‍රඥාව කියලා තියෙන්නේ. සුතමේ ප්‍රඥාව කියන එකේ තේරුමම තථාගත බුදු පියාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගේ ඒ දහම් දේශන ශ්‍රාවකයෙකු ආශ්‍රයෙන් සුත සවන් දෙන එක. අහලා දැක්ම දියුණු කරගන්න එක. අනතුරුව තමයි මේ සම්බන්ධයෙන් චින්තනයක් නැත්නම් පරිකල්පන ශක්තියක් ඇති වෙන්නේ. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. අනතුරුව තමයි දුකින් මිදීම සහ අනුගමනීය ප්‍රතිපදාවකට යා යුතුයි කියලා වැටහෙන්නේ. ඔනෝයි සුතමය චින්තාමය භාවනාමය ප්‍රඥාව නැතුව තමයි අපට පාරම්පරික බෞද්ධකමක් ලැබෙන්නේ. ඒ අපි සිද්ධාර්ථ කුමාර ගැන, බුදුරජාණන් වහන්සේ ගැන, කිඹුල්වත් පොරේ ගැන, දළදා වැඩවීම ගැන මේ ශාසන ඉතිහාසයේ සිදුවන සිදුවීම් ඔක්කොම පාඩම් කරගන්නවා. ධර්මයත් යම් මට්ටමේ වචන වලින් පාඩම් කරගන්නවා විභාගයට පිළිතුරු ලියන්න. මේ තමයි අපි සාමාන්‍යයෙන් ඉන්න මට්ටම. එතකොට මෙහි මම දකිනවා
පැහැදිලිව ශික්ෂණ ප්‍රතිපදා දෙකක් තියෙනවා. එකට මම සාමාන්‍යයෙන් වචනයක් යදොත් එකක් සම්මතයේ හික්මීම. දෙක ආරි සත්‍යයේ හික්මීම. ඒ සම්මතයේ හික්මෙන්නට සද්ධර්මයේ දැනගන්න ඕන නෑ. අර වැඩිහිටියන් මව්පියන් කියා දෙන ආකාරයෙන් ඒවා හරි වැරදි තේරෙනවා නම් පුද්ගලයෙක් වශයෙන් අපිට හික්මෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වුණාට අර සුතමය ප්‍රඥාව ලැබුණාම හික්මෙන එක ඊට වඩා ගැඹුරු කරුණක්. මේ නිසා අප පිටපස තිබෙන්නා වූ බලවේගය කුමක්දයි අපි හඳුනා ගන්න ඕන. අපි මේ පළවෙනි වතාවට මේ ලෝකෙ ඉපදිලා නැහැ. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම අනුව ගත් කල මිනිසත් බව පිටුපසම දුර්භාග්‍ය සම්පන්නම මිනිසාට උනත් දානය සහ සීලය අඩුම දානය සහ සීලේ විපාකයයි. සෞභාග්‍ය සම්පන්න මිනිස්කමට ඉහළ දානය සහ සීලේ පෙර ජීවිතයේ විපාකයයි මේ ලැබිලා තිබෙන්නේ. එතකොට යහපත් කර්මයක විපාක අපි මේ ලබාන තිබෙන්නේ. දැන් මෙතෙන්ද එන්න කොතරම් පෙරම් පුරන්නේ නැද්ද මහන්සි වෙන්නේ නැද්ද කියන එක පිළිබඳව අපට අතීතයේ මතක නැහැ. නමුත් තථාගතයන් වහන්සේ අක්කන සූත්‍රයේ මේ පිළිබඳව වදාහරලා තිබෙනවා. ඒ තමයි මම ඔබට ගත්තේ ගාතාවක් වශයෙන්. යමෙකුට මුණ ගැසෙනවලු සම්මුඛී බුත වෙනවලු දුලෝකේ දුර්ලභ කරුණු දෙකක්. ඔබට මුණ ගැහිලාද බලන්න. මනුස්ස ප්‍රතිලාභෝච. මිනිස් ප්‍රතිලාභේ නැත්තම් මිනිස්සෙක් වශයෙන් ඒකට ස්ත්‍රී පුරුෂ කිහිපෙද වේදයක් නැහැ මනුස්ස ප්‍රතිලාභේ. ඒක නම් අපිට ලැබිලා තියෙනවා කියලා තේරෙනවා. දෙවෙනි කරුණක් පෙන්නනවා සද්දම්මස්සච දේශනා. සද්දම්මස්සච දේශනා. සදහම් හමු වෙන්න ඕන. මිනිස් ප්‍රතිලාභය ලබා සදහම් හමු වුණොත් පමණක් ධර්මයේ සරණ කරගෙන දුකින් මිදෙන්න පුළුවන්. මිනිස් ප්‍රතිලාභය ලැබූ පමණින් ධර්මයේ හමු නොවුනොත් ධර්මයේ සරණ කරගෙන ඔය සුතමේ ප්‍රඥාව චින්තාමේ ප්‍රඥාව ඔස්සේ ඉදිරියට යන්න බෑ. ඒ වෙනුවට පුළුවන්කමක් තිබෙනවා කර්මය සරණ කරගන්න. එහිදී තේරුම් ගන්න ඕන බොහොම ප්‍රවේශමෙන් කර්මය කියන වචනේ පාවිච්චි කළේ පව් කියන අර්ථයට නෙවෙයි. සාමාන්‍යයෙන් දරුවන්ට එහෙම නැත්නම් අහිංසක අම්මා කෙනෙකුට කර්මයේ වශයෙන් පේන්න පුළුවන්. නමුත් කර්මවල ආකාර තුනක් තථාගතයන් වහන්සේ වදාරමින් සත්වයා මේ කර්මය සරණ කරගෙන සසරේ ඇවිදින බව පෙන්නනවා. ඒක කර්ම මාර්ගය. අන්න මේ පාසල් අධ්‍යාපනය තුළ මව්පියන්ගේ ඉගැන්වීම් තුළ නැත්තම් පුද්ගල සංවරය තුළ අපට හම්බ වෙන්නේ කර්ම මාර්ගයේ නරක එක කියාදී හැකිනම් එයින් ඉවත් වෙන්න කියන හොඳ එකට අනුගත වීමයි. ඒක තවත් හොඳ එකක් තිබිලා තිනවා වත්මන් සමාජයේ නැති වුණාට බුදුන් වහන්සේ පහළ වෙන සමාජයේ තවත් කොටසක් තවත් එහාට මේක දියුණු කරලා තිබෙනවා. එතකොට කර්ම මාර්ගයේ දියුණු කිරීම කියන එකේ තේරුම පළමුව අර හරි වැරදි වැටහෙනකොට පාප කර්ම සහ දුක් විපාක මෙලොවටත් පරලොවත් දුක් ගෙනත් දෙනවායි කියන අවබෝධය ලැබුණොත් පාසල් අධ්‍යාපනයේ උදාහම් පාසල් අධ්‍යාපනයේ එනම් අපි දැනුමට අනුව අපි පාප කර්මය ප්‍රතික්ෂේප කරනවා. හොඳ නෑ ඒක කරන්න කියලා කියනවා 100% ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නමුත් අපි වළකින්න උත්සාහ කරනවා වඩාත් ප්‍රිය කරනවා යහපත් දෙයට. මේ යහපත් දේ පස්පව් දස අකුසල අනන්තරය අකුසල කර්මයන්ගෙන් වෙන්වී කරන්නා වූ අහිංසක සතෙක් කූඹියෙක් වතරට ඇලව දැක්ලා ඌ කෙරෙහි අනුකම්පාවෙන් ගොඩ දැමීමේ පටන් කටින පින්කම දක්වා චෛත්‍ය කොත නිරාවරණය කිරීම දක්වා ආදී කොට ඇති මේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. ඒවා හැම එකක්ම පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් කරනකොට ඒ පාප කර්ම නෙමෙයි පුණ්‍ය කර්ම. අපට මේ සමාජයේ සේවස් ගණනාවක් තිස්සේ පාප කර්මයන්ගෙන් ඉවත් වී පුණ්‍ය කර්මයේ සංවර වෙන හැටි තමයි අර මව්පියන් අර ගුරුවරුන් අර පූජ්‍ය පක්ෂය මේ හැමෝම කියලා දෙන්නේ. එතකොට ඒක අරක පාප මාර්ගය නම් මේක පුණ්‍ය මාර්ගය. අරකට කියනවා කන්නම් කන්න විපාකම් පව්කම් සහ දුක් විපාක. මේකට කියනවා සුක්ඛං සුක්ඛ විපාකම් පින්කම් සහ සැප විපාක. පින්කම් කිරීමෙන් මෙලොව වශයෙන් ලැබෙනා වූ ආයවර සැප බල පින්කම් කිරීමෙන් පරලොව වශයෙන් ලැබෙනා වූ මිනිසුන් අතර හෝ දෙවියන් අතර කාම සම්පත් තමයි මේ විපාකය.
මෙන්න මෙතන තමයි අපේ බහුතරයක් ඉන්නේ. තවත් එකක් තියෙනවා විස්තර නොකලට අර පාපය හෝ පුණ්‍ය කර්ම හෝ වැනි දෙයට එහා යමින් වනාන්තරගත වුණා වූ පිරිසක් බුද්ධ කාලීනව සිත පිළිබඳ ගවේෂණයක් කරමින් සිත තුළ සංසුන් බවක් හොයා ගන්නවා. ඒ තුළ උන්ට ලැබෙනවා අපට පව් විපාක පින් විපාක වෙනකොට ධානා කුසල් කියලා ශක්තියක්. මතක තබා ගන්න මේ බුදුන් වහන්සේ හෙළි කරවලා දවදාලා වූ ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ කර්මක්ෂය කිරීමේ කර්මය ආදී මොකුත් නොදැන. ඔවුන් කැමති පරිදි සිත දියුණු කර ගැනීමෙන් ඔවුන්ට හම්බුන දේවල්. ඔවුන්ට ඒ තත්වයේදී වනාන්තර ගත වෙලා බොහොම සැනසෙල්ලෙන් ඉන්න පුළුවන්කමක් තිබුණා. කෙලෙස් නැසිලා නෙවෙයි කෙලෙස් යට වෙලා. නමුත් ඔවුන්ට ධානයේ වර්ග දෙක තුලින් ලෞකික රූපාවචර අරූපාවචර කියලා කියනවා මේ සංසුන් භවයේ ස්වභාවයක් පිළිබඳව පරලෝ යන්න සිද්ධ වුණා. එතකොට ඔවුන්ට රූපාවචර අරූපාවචර බවල උත්පත්ති හම්බ වුණා. මම කියන්නේ පවෙන් අපායේ යාමත් පිනෙන් කාමසුගතියේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදීමත් ධානයෙන් බඹලෝ යාමත් මේ තුනම කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ නරක එක හොඳ එක ඊට වඩාත් හොඳ එක. අන්න මෙතන තමයි බෞද්ධ සමාජයේ ඉන්නේ. මේ සඳහා බුදුන් වහන්සේ වදාළ සද්ධර්මයේ අවශ්‍ය නැහැ, සද්ධර්මයේ හමුවේ නැහැ. කර්මය සරණ කරගෙන කර්මය හොඳ එක තුලින් අනාගත සතරක් හදන අනාගත විපාකයට භවගාමී වෙන එක තමයි මේ තියෙන්නේ. භවගාමී කර්මය. ඒ භවගාමී කර්මයේදී පාපකාරී පුණ්‍යගාමී ධානගාමී කියලා තුනකට බෙදන්න පුළුවන්. ඒ පුණ්‍යගාමී කියන එකට අප භවගාමී කුසලයේ කියන වචනේ පාවිච්චි කරනවා. කුසල් කරනවා කියන අර්ථයෙන් අපි බොහෝ විට පාවිච්චි කරන්නේ පින් කරනවා කියන අර්ථය තමයි කුසල් කිරීම කියලා භාවිතා කරන්නේ. නමුත් මේ කුසල් පදයට මීට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. අකුසලයෙන් වෙන්වීමේ කුසලය. කුසලස්ස උපසම්පදා. කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. තථාගතයන් වහන්සේගේ ගවේෂණය පිළිබඳ හඳුන්වන්නේ එහෙමයි. පාපීය සමාජයේ තිබුණා, පුණ්‍ය කර්ම විපාක සමාජයේ තිබුණා, ධානගාමී ප්‍රතිපදාව තිබුණා. මේ තුන නම් විමුක්ති මඟ උන්වහන්සේට මේ තුල මේ සත්‍ය සහ කුසල තියෙන්න ඕන. ගෙදරදොරේ කංසුවේ සීමාවක් නැති බව සහ ඇතවීමක් නැති බව තේරුම් අරගෙන වනාන්තරගත වී තවුසන් ඇසුරෙන් ඉගෙනගත්ත කාරණේ තුලත් කෙලවරක් නැති බව තේරුම් ගන්නවා. ඒ උන්වහන්සේ වූ කුසලයේ එය නොවන බව දැන තමයි ඉන්නහට කුසල දෙයක් හොයලා තියෙන්නේ. අන්නේ කුසල පදයට එහෙනම් අපි දන්නවට වඩා එහා දෙයක් තියෙනවා. මෙන්න මේ தത്വයේදී මේ අයන්නායන්ෙන් හරි සරලව සමන් දෙන කෙනෙක් තේරුම් ගන්න ඕන අප කර්මඵල විපාක විශ්වාසයේ කර්ම මාර්ගයේ හොඳ එක තෝරාගෙන පෘථග්ජන පුද්ගලයන් වශයෙන් මෙලොව වශයෙන් නාය වර්ණසක් බල මේ දේවල් අතහැරෙනකොට ඊළඟට මිනිසුන් අතර හෝ දෙවියන් අතර මේ දේවල් හිමි කරගන්න පුළුවන් කර්ම රැස් කිරීමේ මාර්ගයක යෙදී ඉන්නවයි කියන එක. ඒක සමස්ත සමාජයේ තේරුම් ගන්න ඕන. මේක පෘථග්ජන භාවය තුල ඒකත් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපි මතක් කළා වූ අර මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා කියන මේ දෙක එකතු වීමෙන් ලබන්න ඕන ඵලයට අපි තාම හිමිකම් කියන්නේ මේ මට්ටමේදී. කර්මයේ විපාකයට හිමිකම් කියනවා ඇරුණාම ඊට එහා ගැඹුරු ලෝකෝත්තර විපාකයට හිමිකම් කියන්න මාර්ගයක් තිබෙනවා. ඒ පිළිබඳ හමු වෙන්නේ නැති බව. ඒ වගේම අපට මේ ලැබී තිබෙනා වූ අවස්ථාව පිළිබඳව තථාගතයන් වහන්සේ විග්‍රහ කරනු ලබන ගැඹුරු අරුතක් තිබෙනවා. අපාගත සත්‍යා හෝ බඹලෝ සත්‍යා හෝ අංග විකල සත්‍යා හෝ මන්දබුද්ධික සත්‍යා හෝ නියත මිත්‍යා දෘෂ්ටික සත්‍යා හෝ ආදී වශයෙන් මේ ඉන්න සත්ත්ව කොට්ටාස 8ක් සම්බන්ධයෙන් ඉරණම පෙන්වලා තිනවා උන් ඉපදිලා ඉන්නේ දුෂ්ටක්ෂණවල කියලා. මේ දුෂ්ටක්ෂණවල ලාභීන්ට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් ගන්න වාසනාව නැහැ. ඒක ෂණ විපත්තිය. මේ 8ට එකතු වෙනවා ෂණ සම්පත්තිය කියලා එකක්. ඒක එකයි තියෙන්නේ 9න් එකයි. ඒ ෂණ සම්පත්තියට අයිති වෙන්නේ මනුස්ස ප්‍රතිලාභයේ සහ සදහම් හමුවීම. අන්න ෂණ සම්පත්තිය. ඒ ෂණ සම්පත්තිය ලැබුණා නම් එහෙනම් අපි අර
කර්ම මාර්ගයේ නරක එක හොඳ එක ඊට වඩා හොඳ එක තෝරා ගන්නවට වඩා මා දකින්නවා තවත් එහා තියෙනවා ධර්ම මාර්ගය කියලා පාරක්. ඒක සමාජයේ තේරුම් ගන්න ඕන අපි මේ ධර්මයේ හැසිරෙනවායි කියලා කිව්වට පෘථග්ජනවට්ටමින් ගැඹුරු බණක් අහලා නැත්නම් සුතමේ ප්‍රඥාවක් නැත්නම් අපි ධර්මයේ කියලා පාවිච්චි කරන්නේ හොඳ දෙයට. පින්කම් වලට. ඒකත් ආපහු ධර්මයේ උනාට එක කර්මයේ හොඳ එක බව තේරුම් ගන්න ඕන. ඒක එහෙම වෙන්න හේතුවකුත් තිබෙනවා. ඔය තථාගතවරු දේශනා කර වදාරන සදහම් කලක් යනකොට යට වෙනවා. ඒවා රැකගෙන ඉන්නා වූ අයට කියන්නේ ආර්ය පුද්ගලයෝ කියලා. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙල. උන්ට තමයි ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබෙන්නේ. නමුත් මේක සියවස් ගණනින් යන විට මේ බුදුවරු වෙලි කරන ධර්මයේ යලිත් වතාවක් පෘථග්ජනයාගේ අතටපත් වෙනවායි කියලා මාගන්ධි සූත්‍රයේ උන්වහන්සේම වදාරලා තිබෙනවා. මින් පෙර බුදුවරයෙක් වදාළ දේ තමයි ඔබ ඔය වැරදි විදියට අරන් තියෙන්නේ කියලා මාගන්ධි බමුණට අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති කියලා මේක කියලා තියෙනවා. ඒ වගේම අපේ ගෞතමයන් වහන්සේ වදාළ දේ තමයි ඔය ಭಾರತයෙන් ලංකාවට ලංකාවෙන් බුරුමයට බුරුමෙන් ලංකාවට ආපහු යාමේදී අනුපුබ්බේන ක්‍රමක්‍රමයෙන් ධර්මයේ නොතේරෙන අයගේ අර්ථ විග්‍රහයට යටත් වෙලා. ඒක සියවස් ගණනාවක් වුණ දෙයක්. කාටවත් දොස් කියන්න බෑ. ඒක සිදුවෙන දෙයක්. අන්න එතකොට මොකද වුනේ? තථාගතප්පේ දස ධම්ම විනයස්ස පටිච්චන්න වෙනවා. තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කළා වූ ධර්ම විනය වැහිලා යනවා යටපත් වෙනවා. එතකොට අපට ධර්ම මාර්ගේ යන්න බෑ කර්ම මාර්ගයේ හොඳ එක තමයි තෝරගන්න වෙලා තිබෙන්නේ. නමුත් විවටෝ විරෝචති කියලා එකක් තියෙනවා. විවෘත වුණොත් බබලනවායි කියන එක. අන්න අපි මේ ඉන්නේ සද්ධර්මයේ මතුවෙන විවෘත වෙන යුගයක නම් එහෙනම් අපි ශන සම්පත්තිලාභීන් වෙලා ඉන්නවා. නිසා සියවස් ගණනාවක් තිස්සේ ආපු බෞද්ධ පරපුරේ වල අයට අනුශාසනා කිරීම තුළ පවා මේ කරන කර්මයන්ගේ විපාක වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදෙලා අනාගත බුදුවරයෙක් හමු වී ධර්මයේ සරණින් සසර දුකින් කෙලවර කරන මානසිකත්වයක් තමයි සමස්ත සමාජය තුළ තිබුණේ. මා උපන් හැදුණු වැඩුණ මට උපදෙස් ලැබුණ මගේ මව්පියන්ගේ හෝ මව්පියන්ගේ මව්පියන්ගේ නැත්තම් ඇසුරු කළා වූ පූජනීය මහා සංඝරත්නය මේ අවුරුදු 10 15 කාලේ මම කියන්නේ මේ කර්ම මාර්ගයේ හොඳ එක තෝරා ගන්න gedara ඉඳන් ওই ධර්ම මාර්ගේ යන්න බෑ කියන අදහසක් අපි වෙනුවෙන් අපට කවලා තිබුණේ. නමුත් මේවා පිළිගන්න තරම් සාධක සතර මහා ප්‍රදේශවල උගන්වන්නේ නැහැ. මේවා මත අදහස් විතරයි. උන්වහන්සේ වදාරන්නේ මනුස්සපතිලාභයේ බුද්ධෝත්පාදී සදහම් හමු වුණොත් ඒ තමයි දොරටුව. සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය නම් එහෙම නැත්නම් මේ ජීවිතයේ දුක්ඛක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය නම් ප්‍රවිෂ්ඨ වීමේ දොරටුව එයයි. එහෙනම් අප තේරුම් ගන්න මේ සමාජය පෘථග්ජන පුද්ගලයන් වශයෙන් හොඳ නරක කියලා දෙකක් බෙදාගෙන ඒ නරකයෙන් ඉවත් වී හොඳ කිරීම කියන සම්මත අර්ථයක් තුලයි. නමුත් මේ හොඳ නරක කියන දෙක මේ බුදුන් වහන්සේ වදාළ අකුසලයේ කුසලයේ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ නෙවෙයි. මේක තව වචනයක් මම එකතු කරනවා නම් මේ පාප මාර්ගයේත් බුදුන් වහන්සේ වදාළ ප්‍රමාදයේ තියෙනවා. මේ පුණ්‍ය මාර්ගයේත් බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමාදයේ තියෙනවා. මේ ධානා මාර්ගයේත් බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමාදයේ තියෙනවා. ප්‍රමාදෝ මච්චනෝ පදං කියන එකේ තේරුම ප්‍රමාද වුණොත් මරණයට පාර කියලා. හොඳයි අපාගත වෙන්නේ මරණයටපත් වෙලා නෙවෙයිද? දෙවියන් අතර උපදින්නේ මරණයටපත් වෙලා නෙවෙයිද? මේ බඹලෝ උපන් අය එතන කාලය වෙනකොට ආපහු චුත වෙලා පුනර්භවයකට එනවා කියන්නේ මරණයටපත් වෙලා නේද? එහෙනම් මරණයටපත් වීමේ Taman ලබාගත දේ අහිමීමේ අනතුර අපටත් තියෙනවා, പ്രേත භූතයටත් තියෙනවා, දෙවියන්ටත් තියෙනවා, බ්‍රහ්මයන්ටත් තියෙනවා. අපමත්තා නමී යන්ති. බුදුන් වහන්සේ වදාළ අප්‍රමාදය සම්පූර්ණ කරගත්තොත් එහෙම ওই මරණයටපත් වෙන එක නෑ කියලා තියෙනවා. එහෙනම් අපට තවත් පියවරක් අනුගමනය කරන්න තියෙනවා. තව ටිකක් එහාට හොයන්න තියෙනවා. අර පරපුරෙන් ආවා වූ සම්මුතියේ හික්මීම පුද්ගලයෙක් වශයෙන් හික්මීම කියන කාරණාවේදී අපට අනිත් අයට වඩා ඒවා නොකරන අයට වඩා ආයු වර්ණ සැප බල මේ සම්පත් තියෙන්න පුළුවන්. නමුත් කල්පනා කරලා බලන්න මේ බුදුන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය දුක්ඛය කියලා කතා කරන්නේ අපි දන්න දුක නෙවෙයි. මොකද බලන්න. ඔය ලෙඩ වෙන එක, මහලු වෙන එක මේවා ඉතින් ලෝකේ ඉන්න ඕන කෙනෙක් දන්නවනේ. ආගම් ભેදයකින් තොරව දකින්න ඉසේ රදේ හැදෙන එක පිළිබඳව. නමුත් බුදුන් වහන්සේ වදාහරන පදේ පවතින්නේ සංඛාරා පරමා දුක්ඛ.
ලොකුම දුක සංඛාරයයි කියන එක. අන්න අර පාසල් අධ්‍යාපනය තුළ පෘථග්ජන භාවය තුළ ශික්ෂණයටපත් වුණා වූ කිසිවෙකුටත් මේ සංඛාරා පරමාදුකා තේරෙන්නේ නැහැ. එහෙනම් ඒක අය සංඛාර දුක්ඛය කියන එක පෞඛාරය ළඟත් තිබෙනවා, පින්කාරය ළඟත් තිබෙනවා, ධානලාභය ළඟත් තිබෙනවා. පෞඛාරයට සංඛාර දුක්ඛේ වැඩි, පින්කාරයටත් ඒක තිබෙනවා. ඒ දුකින් මිදෙලා නැහැ. පුණ්‍ය විපාක අමතරව තියෙනවා, නමුත් දුකින් මිදෙලා නැහැ. අර ධානලාභිය බඹලෝ ගිහින් తాවකාලික සැනසෙල්ලක ඉන්නවා, නමුත් ආපහු ආගන්තාරෝ පුනබ්බවං හේවත් පුනර්භවයකට එන්න සිද්ධ වෙනවා. මේ නිසා මේ අපි සසරගත බන්ධනයක් තුළ, මාර බන්ධනයක් තුළ තමයි මේ ඉන්නේ. නරක එක හොඳ එක වඩා හොඳ එක කියලා පැවැත්ම තුළ ගමනක් ආරම්භ කරපු පිරිසක් වශයෙන් තමයි අපි සදහම් වැටහෙන්නේ නැති තාක් කල් ඉන්නේ. එහෙනම් මේකට කියන නම මොකද්ද? ඔබ හෝ මේ සවන් දෙන්නා වූ අය ඉන්නේ මෙතන නම් ඔවුන්ට බුදුසමය සඳහන් කරලා ලබන්නේ දසවස්තුක සම්මාදිට්ඨිකයෝ. කරුණු 10ක් පදනම් කොටගෙන වැරදි වැඩ කළොත් දුක් විපාක හමු වෙනවයි කියලා තේරුම් අරගෙන ඊට බියෙන් යහපත් වැඩ කරමින් අනාගතයේ පැවැත්ම යහපත් කරගන්නා වූ අය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව වදාරමින් පැහැදිලි කර වදාරන්නේ මේ සම්මාදිට්ඨිය කියන එක එකක් නෙවෙයි දෙකක් කියලා. මා දකින්නේ නැහැ පාසල තුල, දහම් පාසල තුල මේ සම්මාදිට්ඨිය දෙකක් තිබෙන බව සහ එහි ප්‍රතිඵල උගන්වන බවක්. කලා විෂයන් වල උසස් පෙළ සඳහා තිබෙනා වූ බුදු ධර්මයේ පොතේ පමණක් සම්මාදිට්ඨිය දෙකක් තිබෙන බව වචනෙන් තියෙනවා, අනිත් මොනම තැනකවත් නැහැ. එබැවින් පාසල් යන ඉගෙන ගන්න උගන්වන හැම දිනාටම සම්මාදිට්ඨිය යහපත් දැකීම කියන අර්ථයෙන් එහාට දැක්මක් නැහැ. මේ දොර විවර කරගන්න පුළුවන් තැනක්. අප ඉන්නේ මොන සම්මාදිට්ඨියේද? ඒකට ලැබෙන්නේ මොනවාද? අප යායුතු මොන සම්මාදිට්ඨියටද? ඒකේ ලැබෙන්නේ මොනවාද කියන එක අන්න සුතමේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන. ඒක මගේ ධර්ම දේශනාවල 50 වතාවක් 100 වතාවක් කියලා ඇති. නමුත් මේ ගත්ත දේශනාවට මේක ගැලපෙන බැවින් ඉදිරිපත් කරන්න ඕන. සම්මාදිට්ඨින් අහං බික්ඛවේ දයං වදාමි. මේ තථාගත වචනයක්. මහා චත්තාරිස්සක සූත්‍රයේ. මහණෙනි මම මේ සම්මාදිට්ඨිය කියන එක ආකාර දෙකක් කොටයි දේශනා කරන්නේ. අන්න අපිට මේ දෙකේ කෝකේද අපි ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන. එතකොට ධර්ම ශ්‍රවණය නොකොට දාන සීල භාවනාවල යෙදෙන අය ඉන්නේ ඔය දසවස්තුක සම්මාදිට්ඨියේවත් භවගාමී සම්මාදිට්ඨියේ. භවයේ ගමන් කරන්න සිදුවෙන යහපත් බවක් තියෙනවා, අපාගත වීමෙන් පාලනය වී සමහර විට. නමුත් භවගාමීත්වය ඇරුණාම ඒක තුළට භව නිරෝධගාමීත්වය ගේන්න බෑ. මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙන අරුත කොහොමද? අතිබික්කවේ සම්මාදිට්ඨිය. අනේ සම්මාදිට්ඨියක් තියෙනවා, ඒක කෙලෙස් සහිතයි, සාසවා. ඒකට පුණ්‍ය විපාක තියෙනවා. නමුත් ඒකේ දුක් විපාක වලින් මිදිලා නැහැ. ක්ලේශ ධර්මයන්ගේ බලපෑම තියෙනවා. දැන් මේ ලෝකේ පවතිනවා අටලෝ දහම කියලා එකක්. ඒකට අදාළව ඔබට ප්‍රශංසාව හිමි වෙනවා, නින්දා හිමි වෙනවා, උත්පත්තියේදී සතුට වෙනවා, මරණයේදී දුක් වෙනවා. ඥාතීන්ගේ මරණයේදී. එතකොට මේ ජරා ව්‍යාධි මරණ දුක් තියෙන්නේ පෞකාරයට විතරද? නැපින්කාරයටත් තියෙනවා. අන්නේ බුදුන් වහන්සේ වදාළ දුක පෞකාරයටත් තියෙනවා, පින්කාරයටත් තියෙනවා, දෙන්නටම තියෙනවා. උන් දුකින් මිදලා නැහැ. පෞකාරයට දුක් විපාක වෙනව තිබෙයි, පින්කාරයට සැප විපාක වෙනව තිබෙයි. නමුත් අර සංඛාර දුක්ඛය කියන එක දෙන්නටම තියෙනවා. ඒක බඹලෝ ගියායටත් තියෙනවා, తాවකාලිකයටත් වෙලයි පවතින්නේ. එහෙනම් මේ උපදිවේ පක්ඛා කියන එකේ තේරුම කර්ම විපාක නැත්තම් දුක් විපාක සහිතයි කියන එක. උපදි කියන්නේ කෙලෙස් වලට නැත්තම් දුක් වලට හේතු වලට උපදී අපි හදා ගන්නවා. ඒ නිසා අපට විපාක දෙන සම්මාදිට්ඨිය, භවගාමී සම්මාදිට්ඨිය, පිනෙන් මිනිසුන් අතර, පිනෙන් දෙවියන් අතර, ධානයෙන් බඹලව සසර ගමන යහපත් පැත්තට ගෙනියන සම්මාදිට්ඨිය තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ නැති අය ගාව තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් පාසලෙන් ඉගෙන ගත්තත්, ගුරුවරයෙකුගෙන් ඉගෙන ගත්තත්, පොතපත කියවලා ඉගෙන ගත්තත් ඒක තේරුම් ගැනීම තුළ කෙනෙකුට මේ අනුගමනීය ප්‍රතිපදාව යහපත් වෙන්න පුළුවන්. නමුත් මේක හොඳයි නරක මිනිසුන්ට වඩා. මේ ප්‍රතිපදාව සමාජයට හොඳයි. ඔය පංචපාපයේ දසකුසලයේ ආදී දේවල් කරමින් රජයට, නීතියට, අසල්වාසීන්ට කරදර කරන මිනිසුන්ට වඩා මෙබඳු මිනිසුන් ඉන්නේ එක රටක් පාලනය කරන්න පාලකීන්ට පහසුයි, නීතියට පහසුයි. නමුත්
ඒ බුදුන් වහන්සේ වදාළ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ ඔවුන් භවගාමී වෙලා ඉන්නව ඇරුණාම ඔවුන්ට ඒන් අදාළ ලෞකික විපාක ලැබෙනව ඇරුණාම මේ කිසිදු ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෝත්තර විපාක වලට මං පෑදෙන්න පුළුවන් ලැබෙන්නේ නැහැ. පාර හොයාන යනකොට පාරක් පෑදෙනවනේ. එහෙනම් අපි ඊළඟ වචනේ හොයා ගන්න වෙනවා අන්න මේ ඉන්න තැන කොතනද අපි මෙතෙක් මේ පැහැදිලි කරපු කාරණාව කර්ම මාර්ගය තුල ඉන්නේ. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මෞකසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන කෙනෙක් වශයෙන් පුද්ගල සම්මාදිට්ඨියක් තුල අපි ඉන්නවා. හොඳයි ඒක. අනිත් ආගම් වලට සමගාමීව සහ දුස්චරිත දෙන මිනිසුන්ට සමගාමීව අපි හොඳයි. නමුත් අපි හොඳම නැහැ. ඒකට බුදුන් වහන්සේ වදාළ මේ රහස එලි කර ගන්න ඕන. අත්තිබෙක්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. මහණේ තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය කියලා. ඒකට කියන්නේ දුක්වලට හේතු හිතින් අයින් වෙන සම්මාදිට්ඨිය. අනාසවා කියන පදේ එහෙමයි ගන්න ඕන. දුක්වලට හේතු අර දසවස්තුක සම්මාදිට්ඨිය දුක්වලට හේතු හිතින් අයින් වෙන්නේ නැහැ. උපදිවේ පක්කා පවතිනවා. මේකේ දුක්වලට හේතු හිතින් අයින් කරන්න පුළුවන්. එවිට ලැබෙන්නා වූ සැනසීමක් ගැන සඳහන් කරනවා ලෝකුත්තර මග්ගංගා හෙවත් ලෝකෝත්තර මාර්ගාංග හෙවත් සෝවාන් ආදී මාර්ගඵල. අන්න දැන් තේරුම් ගන්න. දසවස්තුක සම්මාදිට්ඨිය තුළ කර්ම විපාකවල යහපත් දේවල් ලැබමින් මිනිසුන් අතර ආයු වර්ණ සැප බල පැවිද්දේ සිව්පසේ මනවින් ලැබීම දෙවියන් වුණොත් මහේසාක්‍ය දෙවියන් වීම කියන මේ ප්‍රතිඵල ලබන්න පුළුවනි. ඊට එහාට දසවස්තුක සම්මාදිට්ඨියේ මාර්ගයේ මාර්ගඵල පිළිවෙලින් නිවන නැත්තම් සෝවාන් වීම නැහැ. අර ලෝකෝත්තර මග්ගංගා කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල හිමි වෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨිකයාට නෙවෙයි ආර්ය සම්මාදිට්ඨිකයාට. දසවස්තුක සම්මාදිට්ඨිකයා යහපතට පැමිණිලා තිබෙනවා. නමුත් ආගතං නිමං සද්ධම්මන්ති කියලා පදයක් තියෙනවා. ත්‍රිපිටකයේ සද්ධර්මයට පැමිණීම වෙලා නැහැ. ධර්මයට පැමිණුණාට සද්ධර්මයට පැමිණීම වෙලා නැහැ. ඒ තථාගතයන් වහන්සේ මනවින් පැහැදිලි කරනවා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් මේ ලෝකෝත්තර සැනසීමට හිමිකම් කියන්න උරුමකම් කියන්න ලැබෙන්නේ කාටද? ආර්ය සම්මාදිට්ඨිකයාට. අන්න දැන් අපි ආ කාරණයකට. සමාජයේ නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා කොටසක් දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්නවා. ධර්මය අසා තේරුම් ගත්තොත් පමණක් ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න හැකියි. අපිත් බණ දන්නවා කියලා සාමාන්‍යයෙන් බණ පොත ජාතක පොත ඔය කියවපු ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒ අර ඉතිහාසය පිළිබඳ අතීතය පිළිබඳව කරුණු පිළිබඳ පාඩම ඔය. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පවතිනවා මිට වඩා ගැඹුරු වෙනස් දෙයක්. සහස්ස මපිචේ වාචා අනත්ත පද සංහිතා. ඒකං අත්ත පදං සෙය්‍යා යං සුත්තා උපසම්මති. ලස්සන වචනයක්. අපිට ත්‍රිපිටකේ ඔක්කොම කියවලා පාඩම් කරගෙන වචන දහසක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කයි කතන්දර පාඩම් කරන කීකියා ඉන්න පුළුවන්. අනත්ත පද සංහිතා. අන්තරයක් නැති පද තියෙනවා කියලා. යමෙක් අර්ථයක් ඇති එක පදයක් අහලා සංසිඳෙනවාද උපසම්මතිය කියන්නේ. ඒක අර වඩක් නැති පද දහසකට වඩා වටිනවයි කියලා පෙන්වලා තියෙනවා. අනිසා අපිට මේ අර්ථයක් ඇති පදයක් අහගන්නට මේ යං සුත්වා උපසම්මති යමක් අසා ඔබ සංසිඳෙනවාද? මොකද්ද මේ සංසිඳීම කියන්නේ? අපේ සිත දිහා බලන්න. අපි හැමෝම යහපත් අය. මේ මොහොතට නෙමෙයි පොයට ඒ වගේම මංගල උත්සවයකදී නැත්තම් පිරිස් සමග සිටියේදී අපි යහපත් අය. නමුත් මේ යහපත් අයම යම් යම් ඇහැට කනට පේන කාරණා නිසා අයහපත් වෙමින් රෞද්‍ර වෙමින් පරුස වචන පාවිච්චි කරමින් කඩුගිනිසි පාවිච්චි කරමින් අයහපත් වෙන්නේ නැද්ද? ඒ හොඳට ඉන්න කෙනෙකුට පවා කේන්ති ආපුවාම ඇස් රතු වෙලා වෙවුලලා මරාණ මැරෙන්න හිතන තැනට ඔහු වෙනස් වෙනවා. ඔහුද වෙනස් වුනේ? ඔහුගේ කය වෙනස් වුණාද? කය ස්වરૂපයේ බැලු බැලමට වෙනස් වෙනවා. අර මොකද වෙන්නේ? සිතට ආපු හැංගුණ හැඟීමක් විසින් ඔහුව නොමිනිසෙක් කරනවා. මෙන්න මෙසේ අපි හොඳ මිනිසුන් වෙන්න උත්සාහ කළාට චිත්තාභ්‍යන්තරයේ නොමිනිසුන් වීමට අවශ්‍ය දුර්ගුණ ටිකක් අපි සංගවාගෙන ඉන්නවා. මේකට තමයි පෘථග්ජන කියලා කියන්නේ. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ගන්න පුළුවන්, අනිත් වෙලාවට නෑ වගේ ඉන්න පුළුවන්. මෙන්න මේ දුර්ගුණ ටික ඊට පස්සේ මොකද කරන්නේ? අපිට අපේ ධනය,
ශරීර සෞඛ්‍ය, පෞරුෂත්වය ඕවා කොයි වෙලාවක හරි උදුරා ගන්නවා. සත්පුරුෂයන් වශයෙන් හිටියට කොයි මොහොතක හෝ ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියන තැනටපත් වෙලා විශාල අයහපතකට මඟ පාදා ගන්නවා අපේ මේ ඇතුළත සැඟවෙලා ඉන්නා වූ දුර්ගුණ ටික. මේකට කියන්නේ මාර සේනාව කියලා. මාර සේනාව කියලා වෙනස් සේනාවක් හොයන්න එපා. ක්ලේශයන්ට නමක් මාර සේනාව. අන්න මේ අර දසවස්තුක සම්මාදිට්ඨියේ පිනෙන් හික්මෙන පුද්ගලයා තුළ උනත් මේ ක්ලේශයන් නැමැති මාර සේනාවට පරාජය කරගන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ට ඔබ පරාජය වෙලා ඉන්නවා. එනම් මේ ක්ලේශයන් නැමැති මාර සේනාව පරාජය කරන්න මරසෙන් පරදා බුදු උනායි කියලා පෙන්නන්නේ. දසවස්තුක සම්මාදිට්ඨිකයාට බෑ. එහෙනම් ආර්ය සම්මාදිට්ඨියට එන්න ඕන. ඔබට මාර්ගඵල පිළිවිලින් නිවීම ඕනෑ නම් ඔබ මේ බුදු සසුන තුළ හෝ අනාගත බුදු සසුන තුළ හෝ පැවිද්දේ හෝ ගෙදර හෝ ඒක ප්‍රශ්නයක් නෑ. ආර්ය සම්මාදිට්ඨියට එන්න ඕන. මේක පිළිබඳව පද දෙක මම ඔබට කියන්නම්. පළවෙනි එකට කියන්නේ දානේ විපාක ඇත, සීලේ විපාක ඇත, කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත කියලා 10ක් තියෙනවා. දසවස්තුක සම්මාදිට්ඨිය. ඒක තමයි පුද්ගල සම්මාදිට්ඨිය. ඊළඟ එකට කියනවා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති බික්කවේ සම්මාදිට්ඨිය. අන්න ඒකේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. එතකොට නිවීමට සැනසෙන්න ඕන නම් චතුස්සත්‍ය සම්මාදිට්ඨියට එන්න ඕන. භවගාමී භව යහපත් කරගන්න නම් දසවස්තුක සම්මාදිට්ඨිය හිටියම ඇති. නමුත් ප්‍රජාවගේ හැටි පුදුන් වහන්සේ වදාරනවා. ප්‍රජාව කියන්නේ සාමාන්‍ය පෘථග්ජන සමාජය කියන එක. භව රාමා භික්කවේ පජා භව රතා භව සම්මුදිතා. සාමාන්‍ය ප්‍රජාව මේ පැවැත්මට ඇලිලා ඉන්නවා, ඉන් සතුට වෙනවා. ඒ නිසා මිනිසුන් අතර ඉන්න ප්‍රියයි, ධනවත් වෙන්න ප්‍රියයි, දෙවියන් අතර උපදින්න ප්‍රියයි, බඹලොව යන්න ප්‍රියයි. අර භව රතා භව සම්මුදිතා. නමුත් තථාගතවරු ලෝකෙට පහළ වෙලා භව රතා භව සම්මුදිතා දේශනා කරන්නේ නැහැ. ඒක සමාජයේ පැවතුණා. ඒක තෝරාගත්තට කමක් නැහැ නොතේරෙන අය. සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගතයන් වහන්සේලා භව නිරෝධය පිණිස ධර්ම දේශනා කරනවා. අන්න මේ භව නිරෝධගාමී ප්‍රතිපදාව දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හෙවත් පුණ්‍ය මාර්ගය තුළ හෙවත් කර්ම මාර්ගය තුළ නැති බව ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඕන. නොතේරෙන අයට ඒක ගියාට කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි පුණ්‍ය මාර්ගයත් යන්නේ නැති පාප මාර්ගය යන අය සමාජයේ ඉන්නවා. රජය කොතරම් නීති දැම්මත් අපි කොතරම් බණ කිව්වත් ඌට ඉන්නේ දෙන්න බෑ. එහෙනම් මෙතන තවත් එහාට සඳහන් කරන්නා වූ කාරණයකදී ආර්ය සම්මාදිට්ඨිකයාට තමයි බුදු සමයෙන් පෙන්වන උත්තරීතර සැනසීමට හිමිකම් කියන්න දොර විවර වෙන්නේ. අර මනුස්ස පටිලාභෝච ඒකට සදහම් හමු වෙන්න ඕන. මේ සදහම් කියන්නේ කුමක්ද? ඒක තමයි අපිට ඊළඟ කාල සීමාව තුළ තේරුම් ගන්න ඕන. අපි කරන්නා වූ හොඳ වැඩ සියල්ල මේකට ඇතුළත්. ඒවා එකක්වත් බැහැර කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේකේ දැක්මේ තියෙනවා පොඩි වෙනසක්. අර හොඳ වැඩවලත් නරක වැඩවලත් ඒකේ තියෙනවා ආත්ම දෘෂ්ටිය කියන වැරැද්ද. එහෙම නැත්නම් මේ කරන ක්‍රියාවේදී අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු වීම කියන කාරණේ අපි ළඟ සිදු වෙනවා. පව් සිදුවීම, පින් සිදුවීම, ධාන කුසල් සිදුවීම නම් වූ ඒ සිදුවීම කියන යටතේදී. ඒ කියන්නේ අපි පැවැත්මට අහු වෙලා සසරට අහු වෙලා ඉන්නවා. මේ මාර සංකල්පය සඳහන් කරනු ලබන්නේ ප්‍රයෝගකාරී දෙයක් විදිහට. පව එපා කීවොත් කෙනෙක් එනම් පින කරන්න කියලා පෙළඹීමක් ඇති කරනවා කියනවා මාර සංකල්පය. එතකොට ඔහු පවට අහු වෙලා ඉඳලා පිනට ආපුවම පිනෙත් අහු වෙනවා සසරට. පින හොඳ වුණත් අර මාර සංකල්පයට අහු වෙනවා. ඊට එහාට ධානය වඩන්න කිව්වහම මට පවත් එපා පිනත් එපායි කියලා එහෙනම් ලෞකික ධානය වඩන්න කියනවා. ඒ වැඩුවත් ආපහු භවගාමී කෙලවර දක්වා යනවහම භව නිරෝධගාමීත්වය හම්බ වෙන්නේ නැහැ. නිසා මේ පවත් පිනත් ධානයත් තුන භවගාමී බව පෘථග්ජන මට්ටමේ සිට ධර්මයේ නොයැටෙන තාක්කල් ඒක තේරුම් ගන්න ඕන හැම කෙනෙක්ම. තේරුම් ගත්ත පුද්ගලයාට බුදු සමය තුළ මින් එහාට සුන්දරතම මාර්ගයක්. එහෙම නැත්නම් අනුගමනීය ප්‍රතිපදාවක්. තමා ගලවා ගන්නා වූ මගක් තියෙනවා කියන එක පිළිබඳ තේරෙන්න ගන්නවා. අන්න එවිට එතනදී ඉන්හාට තමයි මම මෙතෙක් ඔය කතා කරපු කරුණු සඳහා ඔබට ත්‍රිලක්ෂණය දැනගන්න ඕන නැහැ. චතුස්සත්‍ය දැනගන්න ඕන නැහැ. පටිච්චසමුප්පාද නිරෝධය දැනගන්න ඕන නැහැ.
කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි දැනගන්න ඕන නැහැ. මරණ සතිය වඩන හැටි දැනගන්න ඕන නැහැ. ඔය මොකක්වත් දන්නේ නැතිව අපට යහපත් මිනිසුන් වශයෙන් පින්කම් කරමින් භව ගමන සපවත් කරගන්න පුළුවන්. නමුත් අපි මිනිසත් බව ලබා මේ බුද්ධෝත්පාදයේ උපත ලබන්නේ අනන්ත භව ගමනක ප්‍රතිඵලයක් වශයෙන්. දොරටුව අපි අද නොසලකා හැරියොත් ආයෙත් අපි භව ගමනට වැටෙනවා. වරුණාම දොරටුව ආයේ කවදා විවෘත වෙයිද කියන්න බෑ. මේ නිසා අපිට ලබාගත් මනුස්ස ජීවිතේ අමුතුවෙන් නිවන් කියලා වෙන තැනකට යන්න නෙමෙයි මේ කතා කරන්නේ. මේ ලබාගත් ජීවිතේ අපි සුන්දරත්වයක් සැනසීමක් බලාපොරොත්තු වෙනවා. මේ සුන්දරත්වයේ සැනසීම සහෝදරයන් තුළින් ඉවත් කරන අසමගිය තුළ. අසල්වාසීන් තුළින් ඉවත් කරන අසමගිය තුළ. යුවලක් අතරින් ඉවත් කරනු ලබන අසමගිය තුළ. අන්න එහෙම සුන්දරයි කියා හිතූ හැමදේ බැතුමක්ම බිඳ වැටමින් අසාර්ථක වෙනවා. ඔවුන්ම දන්නේ නැහැ මේ ඇතුළතින් සිදු වුණා වූ මේ දෙදෙනාගේ ඈත්වීම කොහොම සිදු වුණාද කියලා. කවුද මේක කරන්නේ? අතැඟිලි එක් කිරීමේදී රන්මුදුවක් පැළඳීමේදී අතපැන් වක් කිරීමේදී කිරිහා පැනිසේ ජීවිත අවසානය දක්වා ඉඳ ලැබේවා කියන එක තමයි යුවලකගේ ප්‍රාර්ථනය සහ සුබපතන්නන්ගේ ප්‍රාර්ථනය. ටිකක් කල් යනකොට මේ කියන සත්‍යතාවය මේ කියන එකද සත්‍ය වෙන්නේ නැත්නම් ඔවුනොවුන් හදවතින් ඈත්වෙමින් අසමගි වෙමින් දික්කසාදෙන් හෝ ඝාතනයෙන් කෙලවර වෙන ජීවිත කොතරම් තියෙනවද? දන්නේ නැහැනේ වෙන දේ. ඒ කොහොමද වෙන්නේ? මෙන්න මේක වළක්වා ගන්නයි ධර්මය ඕන. පව්කාරයොත් දික්කසාද වෙනවා, පින්කාරයොත් දික්කසාද වෙනවා, නූගත්තුත් දික්කසාද වෙනවා, උගත්තුත් දික්කසාද වෙනවා, දේශපාලනඥයොත් දික්කසාද වෙනවා, නළුවොත් දික්කසාද වෙනවා, ක්‍රීඩකයොත් දික්කසාද වෙනවා. උගත් නූගත් ධනවත් දුප්පත් කියලා ભેදයක් නැහැ. මේ හැමෝටම ජීවිතය තුළ අවුලක් හැදෙනවා. ඒ ඔය බුදුන් වහන්සේ වදාලා වූ ඕක සමනය කරගන්න අවශ්‍ය සද්ධර්මයේ හමු නොවීම තුළ. මේ අවුල හැදෙන්නේ සද්ධර්මයේ හමු නොවීම තුළ. එහෙනම් ඒ අවුලෙන් නිදහස් වෙන්න සද්ධර්මයේ සරණ ඕන. අපි අර ලදරුවන් කාලේ ස්වාමින්වහන්සේ නමක් පන්සිල් දෙනකොට ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ. ඒ පදේ අපි කිව්වට පාලි තේරුම තබා සිංහල තේරුමක් දන්නේ නැහැ ඒ කාලේ. මේ දසවස්තුක සම්මාදිට්ඨිකයේ හිටියොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් අද දක්වා මේක කියන වරුණාම ඔහුට මේ සසර දුකින් මිදීමට අවශ්‍ය ධර්මයේ සරණ නැහැ. මේ ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම සසරේ දුකක් තිබෙනවා. එයින් මිදී ජීවත් වීම සඳහා තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ මම පිළිසරණ කර ගන්නවායි කියන එක. එතකොට මා මේ සමාජයට පැහැදිලිව කියන වචනයක් තමයි පෘථග්ජන මට්ටමේ සිට පව් කරන්නාටත්, පෘථග්ජන මට්ටමේ සිට පින් කරන්නාටත්, පෘථග්ජන මට්ටමේ සිට ධානලාභියාටත්, එමත් නැත්නම් තවත් වෙන ශික්ෂාපද සංවරයෙන් කොතරම් හිටියත් ඔවුන් ඉන්නේ කර්මය සරණ කරගෙන. ඔවුන්ට ධම්මං සරණං ගච්ඡාමි නැහැ. මේ ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ ආර්ය සම්මාදිට්ඨියට කියලා මම කියමින් ඉන්නවා සමාජයට. ධර්මයේ සරණ කර ගැනීම ආරම්භ වෙන්නේ ආර්ය සම්මාදිට්ඨිකෙක් වුණාම. එහෙනම් ඔබ එතෙන්ට එන්න ඕනනේ. එහෙම නැතුව මේක අමාරුයි කියා හිටියට හරියන්නේ නැහැ. මා දන්නවා පෞද්ගලිකව යම් තොරතුරු. අපේ ධර්මදේශනාවක් අහන්න හම් වෙනවා කාට හරි. අනේක ගැඹුරුයි කියලා පැත්තකින් තියෙනවා. ඒකලෙත් මායයමයි. අපාරයයි කියලා. නමුත් උත්සාහන්ත වෙලා එකට දෙකක් දෙකට තුනක් තුනට 50ක් 60ක් ඇහුවොත් එහෙම අර අමාරුයි කියන එකම දැන් කියනවා මට දැන් තේරෙනවායි කියලා. එනිසා සුතමේ ඥානෙ ප්‍රඥාව ඇතිවීම සඳහා සවන් දීම, කරුණු පැහැදිලි කිරීමට සවන් දී තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපි කවුද? අපි කොහෙද යන්නේ? අපට ලැබෙන්නේ මොනවද? මොකද්ද කර්ම විපාක කියන්නේ? මොකද්ද කර්මක්ෂය කිරීමේ කර්ම විපාකය? එහෙම තේරුම් ගන්න ලැබෙන්නේ. කර්ම විපාකය භවගාමී. පවෙන් පිනෙන් ධානයෙන් සසර ඇවිදින කර්මක්ෂය කිරීමේ කර්ම විපාකය භව නිරෝධගාමී. ඒක ලෝකෝත්තර. එනිසා අපට මේ කර්ම රැස් කිරීම වෙනුවට යහපත් දේවල් කරමින් අනාගත සසරක් හදන්න නැති වෙන්න කර්මක්ෂය කරන්න පුළුවන් කර්මයකුත් ත්‍රිපිටකය තුළ තිබෙනවා. මේක කරන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තුළව ධර්මයේ තේරුණොත් පුළුවන්. තේරුණේ නැත්නම් ස්ත්‍රීටත් බෑ, පුරුෂයින්ටත් බෑ, ගිහියන්ටත් බෑ, පැවිද්දන්ටත් බෑ. පෘථග්ජන භාවය තුළ සංවර වෙමින් අනාගත යහපත් විපාක ලබන වරණ විට මේ ධර්මයට පැමිණීමට වෙන්න බැරි වෙනවා.
සද්ධර්මයට පැමිණීම. හරි ලස්සන වචනයක් එක. ආගතං ඉමං සද්ධම්මන්ති. එතකොට කෙනෙක් ජීවිතේ පාපයට පැමිණ ඉන්නවා, තවත් කෙනෙක් පුණ්‍ය කර්මයට පැමිණ ඉන්නවා, තවත් කෙනෙක් දාන කර්මයට පැමිණ ඉන්නවා. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මේ පාරවල් තුනේ හිටියා. මේ ඕනෑම කෙනෙකුට සද්ධර්මයට පැමිණෙන්න පුළුවන් කියන එක තාමත් සමාජය පිළිගන්නේ නැහැනේ. මේ ක්‍රමික ප්‍රතිපදාවක් තුල තමයි සද්ධර්මයට එන්න ඕන කියලා අපි හිතන් ඉන්නවා. නමුත් මා දකිනවා මෙහෙම. ශාසන ඉතිහාසවල කතාවක් තිබෙනවා වනාන්තරේ හිටියා හොර මුලක් 500ක් හොරු. එතකොට හොරකම් කරනවා මිරි මරනවා ඒකනේ කරන්නේ. ඔවුන් අතින් ඝාතනය වෙන්න ගෙනියන්නේ පඬිත සාමණේරයෝ කියන පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ තුක තිබුණා වූ ආශ්චර්ය ගතියක් හේතු කොටගෙන ඔවුන් দমনය වෙලා නැත්තම් පුදුම වෙලා බුදුන් වහන්සේ වෙත යනවා. ගිහින් සුතමේ ඥානය ලබාගෙන නිවන් මඟ හෙළි කරගන්නවා. එතෙක් මර හොරු 500 සිල් රැකලා නැහැ. මිනි මරලා ඉවරකම් කරලායි තිබෙන්නේ. නමුත් අර සද්ධර්මයේ හැමෝම තුළ ඒන් මිදෙන්න මොන්ට හමු වුණා නේද? නැත්නම් විසාකාව හෝ එහෙම නැත්නම් ජිත්තගහපතිතුමා හෝ වැනි අය යහපත් දේවල් කරමින් හිටපු අය බුදුන් වහන්සේ හමු වෙනවා. හමු වෙලා තේරුම් ගැනීම තුළ සසර ගමනේ බඹලෝ ආපහු වෙන්නේ නැති ධාන බඹලෝ නැත්නම් අනාගාමී බඹලෝ යන තැන දක්වා ගෙදර ජීවත් වෙනමින් එතකොට ධර්මයේ සරණින් අර යහපත් පැත්තෙත් මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරගත්තා වූ අය ඉන්නවා. ඒගොල්ලොන්වත් යහපත් පුද්ගලයාටත් ධර්මය හමු වුණාම තව ටිකක් එහාට එන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ කුමාර කාලයේ හෝ තාපස තවුස්දම් කාලයේ එතුමන්ට ශිල්ප දුන්නා වූ අය හිටියා. සර්වමිත්‍ර ගින්දර ආලාරකාරාම උද්දකරාම පුත්‍ර භග්ගව දක්වා. ඔවුන් මිය ගියා වුන්ට ධර්මය හම්බ වෙන්නේ නැතුව. නමුත් මේ අයට ධර්මය හමු වුණොත් එහෙම මේ ධානලාභියාට ලෞකික ධානලාභියාට ඒ ලෞකික ධානයේ විදර්ශනාවට ලක් කරමින් ඔවුන්ටත් ධර්මයට එන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. දැන් එතකොට මේ පෞකාරයටයි පින්කාරයටයි ධානලාභියාටයි තුන් දෙනාටම වෙනත් සද්ධර්මයට පැමිණීම කියලා පාරක් තියෙනවා. අන්න මේක තේරුම් ගන්න ඕන. ධර්මයේ තේරුම් නොගත්ත පෞකාරයා හෝ පින්කාරයා හෝ ධානලාභියා මේ ආර්ය සම්මා දිට්ඨියට පැමිණ නැහැ. අන්න මේක තමයි අපි හඳුනා ගන්න ඕන. Taman ඉන්නේ කොතනද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. උපතින් වැරදි ආශ්‍රයයකට වැටුනොත් ඒ අනුකූලයෙන් යම් දෙයක් පුරුදු වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒක සදහම් තේරුම් අරගෙන අනුගමනය කිරීමෙන් ගැලවෙන්නට බාධාවක් නැහැ. අඟුලිමාල පළමුව හිතන්නකො සිල් රැකලා රහත් උනේ කියලා. නෑ ඇත්තනම් 1000 ගාණක් මිනී මරලා. ඉතින් 1000 ගාණක් මිනී මරුවාම ඒක බාධාවක් වුණාද සද්ධර්මයට පැමිණෙන්න? ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ කර්ම විපාකයෙන් මිදුණානේ. ඒ නිසා සමාජයේ තේරුම් ගන්න ඕන අනවබෝධයෙන් ඉන්න පෞකාරයාට හෝ ඕනෑම පුද්ගලයෙකුට ධර්මය හම්බ වුණොත් Taman අතින් සිදුනා වූ වරදින් නිදහස් වී මේ බුදු සමයේ පෙන්වන උත්තරීතර සැනසීමට හිමිකම් කියන්න පුළුවන් වෙනවා. මේ පිළිබඳව අපි ටිකක් කතා කරමු. මේක විග්‍රහ කරනු ලබන්නේ අපි දන්න මට්ටමට වඩා ගැඹුරින්. මේ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා කියන අර්ථයෙන් නෙමෙයි කතා කරන්නේ. සෑම දිනාටම පොදු ලකුණු ටිකක් ආශ්‍රයෙන් කතා කරන්නේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් ගත්තම ඒක කායික ස්වභාවයක් නේ. නමුත් තව ටිකක් විමර්ශනය කරලා බැලුවාම හැමෝටම තියෙන්නේ ඇස කන නාසය දිව කය කියනා උදරවල් හයක්. දරවල් හයෙන් මොකද කරන්නේ? ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වනවා. අන්න එතකොට දැන් පුද්ගලයා බෙදාන යනවා අපි. මොනවද සම්බන්ධතාව කියන අරමුණු ගන්නවා? ඇසෙන් රූපේ, කනෙන් ශබ්දේ, නාසයෙන් ගන්ධය, දිවෙන් රස, කයෙන් පහස, හිතෙන් අරමුණු කියන මේ දොරවල් හයෙන් අරමුණු ගන්නවා. මේ ටිකට බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන සියල්ල කියලා. අපි ඔය දරුවන් කාලේ ලෝකේ තියෙන සියලුම දේවල් දැනගත් බැවින් සර්වඥ කියලා තමයි හිතන් හිටියේ. මොහොතට තියෙන දේවලුත් දන්නවා, අහසේ තියෙනලුත් දන්නවා, දිවි ලෝක ගැනත් දන්නවායි කියලා. නමුත් සබ්බනම් වූ සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දන්න සියල්ල දේශනා කරනවා අපටත් මේ සියල්ල දැනගන්න ඕන කියලාත් පෙන්නනවා. මම මේක මේ ඊයේ පෙරේද ධර්ම දේශනාවකත් කළා. කතමංච බික්කවේ සබ්බං. මහන්නේ මොනවද මේ සියල්ල? චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච දිවහාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. සිංහලෙන්
ඇසත් රූපයත් කනත් සද්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පහසත් සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. අනර දසවස්තුක සම්මාදිට්ඨිකයා මේ දොරවල් හයට ගන්න අරමුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා බලලා නැහැ. ඔහු පුද්ගලයෙක් වශයෙන් ඉන්නේ. මව්කුසින් බිහි වුණ පුද්ගලයාම මැරෙන කල්ම ඉන්නවායි කියලා හිතන් ඉන්නවා. ඒ උපත ඒ මරණය ජීවිතයට එක වතාවයි. නමුත් අපේ ජීවිතය තුළ බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඇසෙන් ඉපදී මැරෙනවා, කනෙන් ඉපදී මැරෙනවා, නාසෙන් ඉපදී මැරෙනවා, දිවෙන් ඉපදී මැරෙනවා, අරමුණෙන් අරමුණට මැරෙනවායි කියලා. අන්න එහෙම එකක් ඇහැට පේන්නේ නැති වුණාට පිළිගන්න සිද්ධ වෙනවායි කියලා. රූපයක් බලමින් ඉන්නවා, ශබ්දයක් ඇහෙනකොට අවධානය යොමු වෙලා ශබ්දෙට අරක නැති වෙලා යනවා. ශබ්දය අහමින් ඉන්නවා, තරහක් ආවොත් ඒක අයින් වෙලා ගිහින් කේන්තිය උපදිනවා. මේ සිතට එන දේවල් උපදිනවා, මැරෙනවා. ඒ ඉපදීම මැරීම කියන්නේ මව්කුසින් බිහිව මරණයට නෙමෙයි. ඇසෙන් කනෙන් නාසෙන් හමු වෙන අරමුණු පහ නිසා හිතේ උපදින හැඟීම්. ඒකට කියන්නේ ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම කියලා. ඔන්න ඔය සද්ධර්මයට පැමිණීමේදී මේක තේරෙන්න වෙනවා. අපි ළඟ මොහොතක් පාසාම අපි නොදන්නා වූ සියුම් දහමක් ඉපදීමේ යනවා. මේ සියුම් දහම උපදින්නට ඇස උදව් වෙනවා, කන උදව් වෙනවා, නාසය උදව් වෙනවා, දිව උදව් වෙනවා, කය උදව් වෙනවා. ඒවට හම්බෙන අරමුණුත් උදව් වෙනවා. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය. මෙන්න මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය කියනා වූ අරමුණු මුල් කොටගෙන සිතේ හට ගන්නා වූ ස්වභාවයන් පහක් තථාගතයන් වහන්සේ උගන්වනවා. ඒක අන්න සද්ධර්ම ශ්‍රවණය කරනකොට සුතමේ ප්‍රඥාව පහළ වෙන්නේ එහෙමයි. ඇසට හම් වෙන රූපය සිත මුල් කොට ගනිමින් අපි හතුරානම් දුක් වේදනාවටපත් වෙනවා, මිතුරානම් සැප වේදනාවටපත් වෙනවා. එතකොට ඒකට කියන්නේ වේදනා. රූපේ නැමැති අරමුණ වේදනාවෙන් මිදිනවා. හතුරාද මිතුරාද රූප සංඥාවක්ද කියලා සංඥා චෛතසිකයෙන් හඳුනනවා. හතුරානම් ගැටෙනවා, මිතුරානම් ඇලෙනවා. එසේ දෙආකාරයේ ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් වලට සංකාර හේවත් චේතනා කියනවා. එතකොට මේ ඇස තුළ ඇති වුණා වූ මේ රූපය විඳීමේ, හැඳිනීමේ, ඇලීමේ ක්‍රියාදාමය සිදු වුණ ආකාරය දැන ගැනීමට පහළ වෙන සිතට චක්කු විඥානය කියලා කියනවා. දැන් ඇසේ රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා. කනේ ශබ්ද රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා. නාසයේ ගන්ධය මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා. මෙසේ මිනිසාට ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් 6 නිසා වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙනවා කියලා සත්තට්ඨාන කුසල සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා වදාරලා තිබෙනවා. අන්න දැන් අපි මේ විමර්ශනය ලක් කරන්නේ. දැන් එතකොට බුදුන් වහන්සේ වදාළ මේ සිදුවීම අපි ළඟ ක්‍රියාත්මක වෙනවා පංචස්කන්ධයේ ඉපදීම වශයෙන්. ඔය බුදුන් වහන්සේ වදාළ පරිදි. නමුත් ඔය විදිහට නෙමෙයි අපි ඕක ඉගෙන ගන්නෙ. කවුරු හරි වැරදි විදිහට කියා දීම තුළින් පංචස්කන්ධය කියන්නේ ශරීරයට, පංචස්කන්ධය කියන්නේ ඇහැ කන නාසය දිව කය පහට, පංචස්කන්ධය කියන්නේ සිතයි කය දෙකට කියලා ලොකු වැරදි ටිකකින් වැහිලා ඉන්නවා අපි. මේ වැරදි මම සමාජයේ විග්‍රහ කරලා තියෙනවා නිසා අද ගන්නෙ නෑ කාලේ. මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ බුදුන් වහන්සේට වැරදිච්ච එකක් නෙමෙයි. බමුණන්ට වැරදි කරලා වහංගන්න බැරි වෙච්ච එකක් වශයෙන් මම දකින්නේ. ඔය ත්‍රිපිටකයේ සූත්‍ර බ්‍රහ්මයෝ හංගලා තියෙනවා කියලා බමුණන්. Hindu දහම ඉස්මතු කරලා උන් ඕන දේවල් කියන්න බුදුන් වහන්සේ වදාළ දේවල් හංගලා තියෙනවා කියලා කියමනක් තියෙනවා. මේක වහන්න බැරි වෙලා තිබෙනවා. මේක අපි පිළිගන්න ඕන සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන නිසා හෝ බුදුන් වහන්සේ වදාළ නිසා නෙවෙයි. අපේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ මේ දේ සිදු වෙනවාද? අන්න මේ සද්ධර්මයට පැමිණීමට අපි තුළ මේ දොරවල් 6න් පහළ වෙන්නා වූ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නම් වූ ධර්මතාවයේ තේරෙන්න ඕන. අන්න එහෙමයි සද්ධර්මයට පාර පෑදෙන්නේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ස්කන්ධ පංචකය තමයි දැනගත්තත් නැතත් පරිපාවිච්චි කරන්නේ. පෞකාරයත්, පින්කාරයත්, ධානලාභියත් මේක පාවිච්චි කරන්නේ මේකමයි. පෞකාරයා මේකෙදී පව් එකතු කරනවා. පින්කාරයා මේකෙදි පින් එකතු කරනවා. ධානලාභියා මේකෙදි ධාන එකතු කරනවා අනාගත ඵල උපදින්නට. අනාගත ඵල උපදින්නට හේතු එකතු කිරීමේදී මේ පංචස්කන්ධ ධර්මතාවයේ පංච උපාදානස්කන්ධා බවට පත් වෙනවා. අන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා දැන් තේරෙන්නේ. එනම් උපාදානස්කන්ධ දුකෙන් අපායෙ මිදිලා නැහැ.
මිනිසුන් මිදිලා නැහැ, දිව්‍ය ලෝකෙ මිදිලා නැහැ, බ්‍රහ්ම ලෝකෙත් මිදිලා නැහැ. ලස්සන වචනයක් තියෙනවා. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංඛය. මිනිස්සුන්ට අපාය හෝ දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලබන්නා උපාදානයේ බියක් වශයෙන් දැකලා උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. මේ සුන්දරතම වචන දෙක හැම ධර්ම දේශනාවකම මම ඉදිරිපත් කරනවා. සත්‍යයේ උත්පත්ති කොහොමද? බුදුන් වහන්සේගෙන් අහපුවාම ඔබ වහන්සේ හැමෝම උපදින තැන් කියන්නේ නැහැ. වච්චගත බමුණ බුදුන් වහන්සේට තර්කයක් ඉදිරිපත් කරනවා. අනිත් අය තමන්ගේ ගෝලුව මැරෙන උපන් තැන් කියනවා. ඔබ වහන්සේ සමහර අය කෙලෙස් නැති කරගත්තා, දුක් නැති කරගත්තා කරනවා. හැම උපන් තැන් කියන්නේ මට සැකයි. මේ ආදර්ශ පාඨයේ සමාජගත වෙන්න ඕන. සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමිනෝ අනුපාදානස්ස. වච්චගත පිරිවැජියේ මේ සත්වයින්ට මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිතනම්. උපාදාන රහිත නම් උත්පත්ති පනවන්නේ. එහෙනම් පවෙන් අපාය යන්නේ පව උපාදාන නිසා, පිනෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්නේ පින උපාදාන නිසා, ධානයෙන් බඹලෝ යන්නේ ධාන උපාදාන නිසා. අන්න උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති. පැවැත්ම තුල අපි ඉන්නේ හොඳ එක තෝරාගෙන. නො අනුපාදානස්ස උපාදාන රහිත වුණොත් උත්පත්ති පනවන්නේ. එහෙනම් උපාදානෙන් මිදීමේ මගක් නේ ධර්ම මාර්ගය කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේව ආනන්ද මහරහතන් වහන්සේව ජීවිතෙන් එහා පැත්තට කොහෙද ගියේ කියලා ඇහුවොත් අපාය ගියාද, දිවි ලෝක ගියාද, බ්‍රහ්ම ලෝක ගියාද? නෑ, ඒ ඔක්කොටම කියනවා පවෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානයෙන් පරලෝ යනවා, බුදු සමේ මාර්ගයක් තියෙනවා පරලෝ නොයා ඉන්න. ඔන්න සද්ධර්මයන්ට පැමිණීම. ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවය මමත්වයෙන් ගැනීම නැති වරද කරනවලු පෘථග්ජනය. ඒ මම කියන්නේ මම කියන අකුරු දෙකට හෝ කයනේ, කයට නෙවෙයි. පවේ ඇලීමට පව මමත්වෙන් ගන්නවායි කියනවා. පිනේ ඇලීමට පින මමත්වෙන් ගන්නවායි කියනවා. ධානයේ ඇලීමට ධානයේ මමත්වෙන් ගන්නවායි කියනවා. මමත්වෙන් ගත්තොත් සසරට බැඳෙනවා කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ. එහෙනම් අපි පෘථග්ජන පුද්ගලයා පවෙනුත් මායයට බැඳෙනවා, පිනෙනුත් මායයට බැඳෙනවා, ධානෙනුත් මායයට බැඳෙනවා. බුදුදහමේ ධර්මයේ කියන්නේ ධායිනෝ මාර බන්ධනා, මාර බන්ධණයෙන් මිදෙන හැටි. එහෙනම් අර ක්‍රමික ප්‍රතිපදාවක් ඔස්සේ පොඩි පන්ති ළමයි උසස් පෙළ ලියන්නේ නැහනේ. 2 3 4 5ට ඇවිදින් ශිෂ්‍යත්වය ලියනවා. ශිෂ්‍යත්වය පාස් වුණාට ඒක රජයේ රැකියාවක් කරන සුසුකමක් නෙමෙයි. අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රමික අධ්‍යාපනයක් තුළ 13ට එනවා. 14න් එහා පැට විශ්වවිද්‍යාලය යනවා. ඊට පස්සේ උපාධියක් ලබනවා. තවත් ඕනනම් ආචාර්ය උපාධියක් ලබා ගන්න පුළුවන් අධ්‍යාපනයේ කෙලවර එහෙමයි. අනිවාර්ය අපිත් මේ පවතුල හෝ පිනතුල හෝ බෞද්ධින් වශයෙන් හිර වෙලා ඉන්නේ නැතුව අවබෝධය පුළුල් කරගන්න. එතකොට අපට ලබාගත් ජීවිතයේ මිනිසත් බව තුළ සදහම් හමු වීමෙන්, සදහම් සරණින් මෙතෙක් ආ භව ගමන නිරෝධ කරගන්නා වූ පාර වටහා ගන්න ලැබෙනවා. අර බද්දෝ මාරස්ස මමත්වෙන් ගන්න ඕනෑම දෙයක් නිසා සසරට බැඳෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ කියලා මමත්වෙන් ගන්න නැත්නම් සසරෙන් මිදෙනවා. දැන් අර මමත්වයේ ගැනීමෙන් තමයි උපාදාන වෙන්නේ. උපාදාන රහිත වෙන්නේ මමත්වෙන් නොගැනීමෙන්. උපාදාන සහිත වීම රහිත වීම දවසට එක වතාවක්, ජීවිතේට එක වතාවක් නෙමෙයි. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා වූ අරමුණෙන් අරමුණට සිදුවන දෙයක් සහ අරමුණෙන් අරමුණට හදන්න ඕන දෙයක් වැරද්ද. අන්න අපි එනවා බුදුන් වහන්සේ වදාළ මේ සද්ධර්මයට පැමිණීම කියන තැනට. දැන් මේ අරමුණට එන දේ මගේ ආත්ම කොට ගැනීම තුල තමයි සසරට බැඳීම නැත්නම් මේ කර්ම ඉතුරු වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. ඒකට තමයි කියන්නේ සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම කියලා. පාසලෙන් අනිත්‍යං දුක්ඛං අනාත්තා ඉගෙන ගත්තට පෘථග්ජන පුද්ගලයෙකුට පවේදී පව නිත්‍යයි සුඛයි ආත්මයි. පිනේදී පින නිත්‍යයි සුඛයි ආත්මයි. ධානයේදී ධානය නිත්‍ය සුඛයි ආත්මයි. ඒ පවට පිනට ධානයට තමයි සබ්බේ සංඛාරා කියන්නේ. පවට අපුඤ්ඤාභි සංඛාරා කියනවා, පිනට පුඤ්ඤාභි සංඛාර කියනවා, ධානයට ආනිජ්ජාභි සංඛාර කියනවා. අபிසංඛාර කියන්නේ අර අනාගත ඵලයක් උපදින්න හේතු රැස් වෙනවට. අන අபிසංකාරයේ පැවැත්මට අහු වෙලා සත්‍යය සසර ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා සංකාරංච නිරෝධේන දුක්ඛස සම්භව, සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් දුක හටගන්නේ නැහැ. අන්න ඔබට වගකීමක් පවරනවා බුදුරජාණන් වහන්සේ. මේ වර්තමාන මොහොත සංඛාර රැස් කිරීම වෙනුවට සංඛාර නිරෝධ කරන්න සතිය පාවිච්චි කරලා කර්ම ඉවර කරන්න. කර්ම රැස් කරන්න මේ කර්ම සේ කරන්න. උපාදානයේ වීමෙන් කර්ම රැස් වේ. උපාදානයේ නොයන්නේ නම් කර්ම ෂේ වේ.
එතකොට එහෙනම් අපි සසර ඇවිදින්නේ සංස්කාරයන් නිත්සුකාත්මනං වූ මිත්‍යා දෘෂ්ටිය තුල බව ඔන්න තේරෙනවා. ඒ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නිත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. එහෙනම් අන්තිමට සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය තමයි ධර්මයේ බවට පත් වෙන්නේ. අන්නේ ධර්මයේ සරණින් උපාදාන නොවි අවසන් වෙන්නට අපට අනිත්‍ය දුක්ඛානාත්මනං වූ ධර්මයේ ස්කන්ධ පංචකය තුල සරණ කරගන්න වෙනවා. අර ලියන කියන පාඩම් කරන කිසිකටත් ඒක තේරෙන්නේ නැහැ. මේක පඤ්ඤාය පස්සති. නුවණින් දකින්න ඕන කාරණාවක්. අනේ නුවණින් දකින්න තැනට බණ තේරෙනකොට ධර්මයේ තේරෙනවා. දැන් තමයි පවපින ධානයේ උපාදානයේ ඔස්සේ භවගාමී වෙන එකෙන් නිදහස් වෙන්න උපාදානයෙන් මිදීමේ මාර්ගය අනුගමනය කරන හැටි කෙනෙකුට තේරෙන්නේ. දැන් මමත්වෙන් ගැනීමෙන් උපාදාන වෙන එක මිදෙන්න මමත්වෙන් නොගෙන අවසන් කිරීමට අනිත්‍ය නම් වූ ධර්මයේ මම සරණ කරගන්නවා ස්කන්ධ පංචකය තුළ. ඔන්න සුතමේ ප්‍රඥාවෙන් චින්තාමේ ප්‍රඥාවට ඇවිදින් භාවනාමේ ප්‍රඥාවට එන හැටි. දැන් එතකොට සදහම් හමු වුණා. දැන් ඔහු පටිසෝතගාමියෙක්. දැන් ඔහු කර්ම එකතු කර රසතර යන්නේ නැහැ, කර්ම ශය කරන මාර්ගයට වැටෙනවා. මේක තේරෙනකොට බුදුන් වහන්සේ වදාරනවා මෙන්න මෙහෙම පදයක්. මේක මම වචනෙන් විතරයි කියන්නේ. අට්ඨානමේ තම්බික්කවේ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ. ඔය අංගුත්තර නිකායේ ඒක නිපාතයේ තියෙන ලස්සන පදයක්. කිංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේය නේතං තානං විජ්ජති. මහණෙනි මේ සෝවාන් පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් නිට්ටයයි කියලා ගන්නවාද ඒක වෙන්න බැරි දෙයක්. දැන් මම රහසක් කියන්නම් ඔබට. මේ නිට්ටය අනිත්‍ය ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. පෘථග්ජන පුද්ගලයාගේ දැක්ම නිත්සුකාත්ම. සෝවාන් පුද්ගලයාගේ දැක්ම අනිත්‍ය වැටහීමම බුදු සමයේ සෝවාන් වීමයි. පාසලේ අනිත්‍ය නෙමෙයි, මල් පරවෙන අනිත්‍ය නෙමෙයි, ශරීරයේ දිරා යන අනිත්‍ය නෙමෙයි, සංඛාරයන්ගේ අනිත්‍ය තුල ක්ලේශ ධර්මයන් ප්‍රහීන වේ. නිත්‍ය තුල කේසල් රැස් වේ. අන මෙතෙන්ට ආවහම දැන් මේ ධර්මයේ සරණ කරගනිමින් මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තමයි නිදහස් වෙන්නේ. එතකොට ජීවිතය සුන්දර වෙන්නේ නැද්ද? එතකොට විඳින්න ජීවිතය විඳින්නම පුළුවන් වෙනවා. ලෝභ දේශ මොහ වැඩි වුණොත් එහෙම විඳින්න ජීවිතේ විඳවන්න වෙනවා. ඒ නිසා අපි මේ පෘථග්ජන භාවය තුළ යන්නේ වැරදි පාරක. සදහම් භාවිතා කරන්නේ නැත්නම්. අන්න සදහම් හමු වුණාම Taman බලාපොරොත්තු වන ජීවිතයේ සුන්දරත්වය මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, ශිෂ්‍යයෙක් වශයෙන්, රජයේ සේවකයෙක් වශයෙන් ඕන කෙනෙක් වශයෙන් මේ අටලෝ දහමට අදාළ තර්ජනයෙන් කම්පා නොවි අඬන්නේ දොඩන්නේ වැළපෙන්න හේතු නැතුව විඳින්න පුළුවන්. ලෝකෝත්තර සුව කියලා කතා කරනවා. එබැවින් ධම්මැස පාදා ගැනීම සඳහා ඔබට මේ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් කල් වේලා ගත වී ඇති බැවින් සරල තැනකින් පටන් අරගෙන සංකීර්ණ තැනක් දක්වාගෙන ආව මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව කිරීම සඳහා මේ ප්‍රඥා නාලිකාවෙන් පටිගත කොට දේශනා කිරීම සඳහා හෙට්ටිපොළ මකුල්වැව පදිංචි ජයසේන වික්‍රමසිංහ මහතා සහ ලලිතා කොටුආරච්චි මහත්මිය විසින් දායකත්වය දරා තිබෙනවා. ඔවුන්ගේ අරමුණු අතර හෙට්ටිපොළ මකුල්වැව පදිංචි ජයසේන වික්‍රමසිංහ මහතා සහ ලලිතා කොටුආරච්චි යන දෙමව්පියන් විසින් රණුක, ලක්මිනි සහ තරිඳු යන දූපුතුන් ගේ උපන්දින නිමිති කොටගෙන ඉතින් දැම්මම මට කියන්න තියෙන්නේ සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව තිදෙනාටම සුබ උපන්දිනයක් වේවා අනාගත බලාපොරොත්තු සඵල වේවායි කියලයි. අනතුරුව සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් ලොව පවතිවා. ඔව් සම්බුද්ධ ශාසනය පවතිනවා කියන්නේ ගොඩනැගිලි පවතිනවට නෙමෙයි සදහම් යට නොවි පවතිනවට. එතකොට මිනිස්සු අනුගමනය කරපුවාම සම්බුද්ධ ශාසනය චිරස්ථායි වෙනවා. දේශක ස්වාමින් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංඝ රත්නයෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා. අපව යහපත් මිනිසුන් ලෙස ලොවට දායාද කළ මියගිය අපගේ දෙමව්පියන්ටත් ඥාතීන්ටත් ඉපිද ඇති භවයක සද්ධර්මයේ හමුවේ දුකින් මිදීම පිණිසම පුණ්‍ය කර්මයේ හේතු වේවා. ඒක ඉතින් මං හිතන්නේ මිනිසත් භවයේම උපදලා සද්ධර්මයේ හමු වෙන්න ඕන. ගිය තැන්වල ඉන්නවා නම් ඒ තැන්වල අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා. නැත්නම් ආපහු මිනිසත් භව ලබන්න ඉඩ කඩ සැලසේවා තමයි ප්‍රාර්ථනා කරන්න ඕන. අපගේ දරුවන්ටත් අපටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු ලෝකවාසීන්ටත් ජීවිතය තුළ නිවි සැනසීම සඳහා ධර්ම අවබෝධය ලැබේවා.
දේශකයන් වහන්සේටත් ප්‍රඥා නාලිකා ප්‍රධානී ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබී චිරජීවනයේ සැලසේවායි. ඔවුන් හැම විටම හැම දෙනා වෙනුම යහපත්ව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එබැවින් ධර්ම දේශනා කරවා ගැනීමෙන්, දහම් පඬු පූජා කිරීමෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම දානීය ලෝකෙ ලබා දීම තුළින් සිද්ධාව මේ සත්කාර්ය තුල ප්‍රථමයෙන්ම මේ ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ මේ දරුවන්ට ශාරීරික මානසික නිදුක් නිරෝගී සහ චිරජීවනයේ ලබන්න පුළුවන්, අනාගත යහපත් පැතුම් සඵල කරගන්න පුළුවන්, ධර්මයේ සරණ කරගන්න පුළුවන් සුබම සුබ උපන් දිනයක් වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. අනතුරුව පරලෝසෙපත් වන්නට යදුනා වූ මව්පියන් ගෞරවයෙන් සිහිපත් කරමු. ඥාති වර්ගයා යමෙක් ඔවුන්ට උපහාරයක් වේවා, යමෙක් පින් කැමති වසත් නම් පින් අනුමෝදන් කරන මතු ජීවිතයේ මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සෙවණිය ලබා ත්‍රිලක්ෂණීය වැනි දහම් කරුණක ගැඹුර වටහා ගැනීම තුළින් නිවන සැනසෙන මං පෙත්විවර කරගන්නට ඔවුන්ට මෙම ගෞරවණීය සිහිපත් කිරීම හේතු ආසනාව වේවා. අනතුරුව මෙම දෙමව්පියන්ට ඔවුන් ප්‍රාර්ථනා කළා වූ අනිකුත් සියලු දෙනාට, දේශකින් වහන්සේ හෝ මා නාලිකාවේ වැඩ කටයුතු කරන අය හෝ ඒ වගේම සවන් දෙන ඕනෑම කෙනෙකුට ඒ යුවල ඇතුළු කොට ඇති මෙම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා, දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකියා ආදී කටයුතුද යහපත් අනාගත බලාපොරොත්තුද සඵල වේවා. රෝග පීඩා අවම වේවා. කල්යාණ මිත්‍ර සෙවණිය අගේ වැටේවා. ත්‍රිලක්ෂණය යනි දහම් කරුණක ගැඹුර පංචස්කන්ධය තුල දැක ගන්නට ලැබේවා. ඒ තුලින් නිවෙන සැනසෙන මං පෙත්විවර කරගන්නට අවශ්‍ය ධර්ම අවබෝධය ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධම් දේශක්ඛයෝ නිබ්බානං